හරි. අතන ඉස්සල්ලා එකේ කෙනෙක් අහලා තිබුණා අපි මේකේ දැන් ඉන්ට්‍රස්ට් කොස්ට් එක දීලා තියෙන මොකේද? මේ අපි ගත්ත මේ 4 මිලියන් වලටනේ. මේ 4 මිලියන්. එහෙම නැත්නම් මිලියන 4ටම ඉන්ට්‍රස්ට් කොස්ට් එක තමයි 7,80,000. හැබැයි අපි මේ වෙනකොට ඉදි කරලා තියෙන්නේ මිලියන 2.5කට. හරි මං උත්තරය කියනවා අහපුවාට. හරි. ඉස්සෙල්ලාම අහලා තිබුණා මේ අපි 7,80,000ක් මේක ඉන්ට්‍රස්ට් එක. මේ 7,80,000 ඉන්ට්‍රස්ට් එක ගෙවලා තියෙන්නේ මොකේටද? මේ 4 මිලියන් වෙනුවෙන්. එතකොට අහනවා මේ 4 මිලියන් වෙනුවෙන් දැන් අපි මේ ඉන්ට්‍රස්ට් එක ගෙව්වේ 4 මිලියන් වෙනුවෙන් 4 මිලියන් වෙනුවෙන් ඉන්ට්‍රස්ට් එක ගෙව්වා අපි කොච්චරක්ද? 4 මිලියන් වෙනුවෙන් ඉන්ට්‍රස්ට් එක ගෙව්වා අපි 8,80,000. හැබැයි අපි මේ වෙනකොට වියදම් කරලා තියෙන්නේ 2.5 මිලියන්. එතකොට එහෙනම් අපි කැල්කියුලේට් කරනකොට මේ 2.5 මිලියන් වල ඉන්ට්‍රස්ට් එක නෙවෙයිද කැපිටලයිස් මේ 2.5 මිලියන් වලට අදාළ ඉන්ට්‍රස්ට් එක. ඕන්නම් මේක හොයන්නත් පුළුවන්. මේ 4ට 780යි නම් 2.5ට කීයද කියලා 4 බෙදීම 780 ගුණ කිරීම 2.5 4 සෝරි 780 බෙදීම 4 වැඩි කිරීම 2.5 හොයන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ පොයින්ට් එක මේකෙදි අපි අපි ඉදි කරපු 2.5ට ගෙවපු පොලිය නෙවෙයි කැපිටලයිස් කරන්නේ මේ ටෝටල් එකම කැපිටලයිස් කරන්න පුළුවන් අපිට. මේ ටෝටල් එකම කැපිටලයිස් කරන්න පුළුවන්. හැබැයි අපි ගත්තොත් ජෙනරල් බරවින්ස් වලට අපි ඊළඟට යනවා. ජෙනරල් බරවින්ස් වල එහෙම බෑ. ජෙනරල් බරවින්ස් වල මේ වියදම් කරන ප්‍රමාණයට විතරයි බරවින් එක කරන්න පුළුවන්. මෙතනදී අපිට මේ කැපිටලයිස් කරන්න පුළුවන් ටෝටල් බරෝවින් එක. මොකද මේ ණය ගත්තෙම අපි මේ ගොඩනැගිල්ල හදන්නනේ. වෙන අරමුණු නෑ. ඒතර මේ එහෙනම් මේ ටෝටල් 7,80,000ම ගෙවන්නේ මේ ගොඩනැගිල්ල වෙනුවෙන්මයි. ඒක අපි වියදම් කරේ 2,50,000ක් වෙන්න පුළුවන්. මේ සෝරි 2.5 මිලියන් වෙන්න පුළුවන්. හැබැයි 7,80,000ම පොලිය ගෙව්වේ මේ වෙනුවෙන්මයි. අපි මේ ණය ගත්තේ වෙනත් අරමුණකින් නෙවෙයි. අන්න ඒ නිසා මේකේ 8,80,000ම මේ බරෝවින් කොස්ට් එකක් විදියට කැපිටලයිස් කරන්න ඕනේ. ඊට පස්සේ අහලා තිබුණා ඊට පස්සේ අහලා තියෙනවා එතකොට 7,80,000 ෆයිනෑන්ස් කොස්ට් එකක් නේද ඉන්කම් ස්ටේට්මන්ට් එකේ නැහැ. එතකොට 7,80,000 ඉන්කම් ස්ටේට්මන්ට් එකේ වියදමක් නෙවෙයි. ඒක අපි කැපිටලයිස් කරනවා. කැපිටලයිස් කරනවා කියන්නේ මෙහෙම. අපි උදාහරණ ඊළඟ ප්‍රශ්නේ මොකක්ද? අර තිබ්බ එකත් එක්ක මම එකපාර කියන්නම්. තව එකක් අහලා තිබුණා ඔව් දිත්ත සටහන ඒකත් එක්ක මම දිත්ත සටහන කියන්නම්. මේ වයිට් බෝඩ් එක පේනවා ඇති කියලා හිතනවා. පේන්නේ නැත්නම් මට මැසේජ් එකක් දාන්න. අපේ ගිණුම් දෙක තියෙනවා. හරිද? මෙහෙම ගිණුමක් තියෙනවා. මේක තමයි අපේ ඇසෙට් ගිණුම. මෙතන නම් මට මතකෙ මේ බිල්ඩිමක් වගේ. බිල්ඩිමක් වෙන්න ඕන මට මතක හැටියට. නැත්නම් මොකක් හරි ඇසෙට් එක. හරිද? මම මේක මට මතකයි බිල්ඩිම මම බිල්ඩින් කියලා දානවා. බිල්ඩින් හරි මැෂින් හරි මොකක් හරි වත්කම් ගිණුම. හරිද? ඊට පස්සේ මෙතන අපි හිතමු දැන් බිල්ඩිමේදී අපි මුදල් ගෙවලා තියෙනවානේ කෑෂ් කියලා බිල්ඩිමට මේ වෙනකොට මේ මුදල් දැන් 2,500ක් අපි වියදම් කරානේ 2,500 දිස්ස සටහන කොහොමද ලියන්නේ මුදල් ගිණුම බැර කෑෂ් account එක මේ බිල්ඩින් account එක හර 2,500ක් නැත්නම් මම දහස් වලින් හදන්නම් මොකද ලේසියෙන් 2,500ක් ඊට පස්සේ 2,500යි 2,500යි හරි දැන් අපි මේ වෙනුවෙන් පොලියක් ගෙවලා තියෙනවනේ කොච්චරද පොලිය මට මතක විදිහට ආවේ 7,80,000 ඔව් 780 පොලිය ආවේ 780 එහෙනම් මේ 780 මේ 780 මොකද කරන්න ඕනේ මේ 780 දාලා දිත්ත සටහන තමයි දැන් සාමාන්‍ය ණය පොලියක් අපි ගිණුම් ගත කරන්නේ කොහොමද ණය පොලිය ගෙවනවානේ එහෙනම් ණය පොලිය ගිණුම් ගත කරන්න සාමාන්‍ය එකක් කොහොමද ඔයා ලාභ අලාභ ගිණුමේ මූල්‍ය වියදම් ගිණුම හර
මුදලින් ගෙවනවා ණය පොලිය. දැන් මුදල් ගිණුම් බැර. එහෙනම් ඔය සාමාන්‍ය දැන් වෙන සාමාන්‍ය එකක් නම් ඔයාලා ගිණුම් ගත කරන්නේ මුදල් ගිණුම බැර ණය පොලිය ගිණුම හර. ණය පොලිය ගිණුම මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ සෝරි මේ ණය පොලිය ශේෂය මේ ලාභාලාභ ප්‍රකාශය එහෙම නැත්නම් ආදායම් ප්‍රකාශයේ මූල්‍ය වියදම් යටතේ වර්ග කරලා දානවා. මෙතන කරන්නේ මුදල් ගිණුම බෑ. දැන් මෙතන 2500 කෑෂ්මයි. මෙතන කෑෂ් account එක එතකොට කෑෂ් එතන කෑෂ් account එක බැර බිල්ඩින් ගිණුම හර. ඊට පස්සේ මේ වෙනුවෙන් ගෙව්වනේ 780ක් පොලිය. නම් ඒ 780ත් කෑෂ් account එක බැර කොහොමද මෙතන දැන් අපි කැපිටලයිස් කරනවා කියන්නේ කැපිටලයිස් කරනවා කියලා කියන්නේ මේ වත්කමට කැපිටල් එකක්. ඒක වත්කම් ගිණුමකට හර කරනවට තමයි කැපිටලයිස් කරනවා කියලා කියන්නේ. එහෙනම් මේකට තමයි හර වෙන්න ඕනේ 780 මොකක් කියලාද? කෑෂ් කියලා. ඔන්න ওই විදිහටයි දිත්ත සටහන එන්නේ. එතකොට මේ ස්පෙસિෆික් බරෝවින් වලදී අපි අර වියදම් කරපු ප්‍රමාණය සැලකිලිවත් වෙන්නේ මෙතන විතරයි. පොලියදී කැපිටලයිස් කරන ප්‍රමාණය ගණනය කරද්දී වියදම් කරපු ප්‍රමාණය සැලකිල්ලට ගන්නෙ නැහැ. ඒත් කීයක් වියදම් කරත් අවුලන්නේ ප්‍රාග්ධනිත කරන්න අපි ස්පෙસિෆික් බරෝවින් එකේ ටෝටල් ඉන්ටරෙස්ට් එකම කැපිටලයිස් කරන්න ඕනේ. ඔව් පොලිය උපජිත නම් ක්‍රෙඩිට් කරන්නේ උපජිත පොලිය ගිණුමට. ඔව්. පොලිය වියදම පොලිය ගෙවලා නැත්නම් උපජිත මේ පොලිය වියදම් ගිණුමකට මේ බැර කරන්න ඕනේ. ඊට පස්සේ අහලා තියෙනවා එක්ස්ට්‍රැක්ට් වල එන්නේ නන් කරන්ට් ඇසෙට් වල එක්ස්ට්‍රැක්ට් එක විතරද? මෙතන නම් එන්නේ ඒක විතරයි. මොකද අපි තව දාන්න පුළුවන් කෑෂ් එක විතරනේ. කෑෂ් දාන්න අපි මේ මුදල් ශේෂය දන්නේ නැහැ නේ යාළුවනේ. ඒ නිසා මෙතනදි කරන්න පුළුවන් අපිට මේ මෙතනින් ගන්න පුළුවන් නන් කරන්ට් ඇසෙට් වල PPE වැලියු එක බිල්ඩින් නම් බිල්ඩින් එකේ වැලියු එක විතරයි. කැපිටලයිස් කරන්න පටන් ගන්න ඩේට් එක කවද්ද? මේකේ ඩේට් එක තිබුණේ බලන්න මම කියන්නම් බලලා. කැපිටලයිස් කරන්න පටන් ගන්න ඩේට් එක මේ ගානේ නම් 2019 4/1. මොකද 2019 4/1 වෙනකොට අපි ණය ගත්තා. ඒක හරි. එහෙනම් ඊට පස්සේ බිල්ඩින් එක හදන්නත් පටන් ගත්තා. මේ තියෙන ස්ටාර්ට් කන්ස්ට්‍රක්ෂන් කියන බිල්ඩින්ගත් හදන්න පටන් ගත්තා. ඒකට අදාළ කටයුතුත් අපි කරලා කියලා මෙතන ඇසියුම් කරනවා. මොකද ඒ ගැන මොකවත් කියලා නැති නිසා. ඔව් 2019 4/1. ඊට පස්සේ අහලා තියෙනවා liabilities ඒකත් පෙන්වන්න පුළුවන් ඕන්න. මට ඇත්තට මේක අමතක වුණා. liabilities 4 million එක මේ මූල තත්ත්ව අරකේ පෙන්වන්න පුළුවන්. ඔව් ඒක පෙන්වන්න ඕනේ ඇත්තටම. ඒක පෙන්වන්න ඕනේ. හැබැයි ඒකෙදිත් දැන් මෙහෙම එකක් තියෙනවා. මේකෙදි අර බලාපොරොත්තු වෙන්නේ නම් ඔතන අරක විතරයි. ඒකෙත් පෙන්නනවා නම් මෙහෙම එකකුත් තියෙනවා තව. දැන් හිතන්නකෝ ඕකෙන් අවුරුද්දක දැන් ඔය නන් කරන්ට් එතකොට එන්නේ ඔය මිලියන 4 නන් කරන්ට් ලයබිලිටි නේ සාමාන්‍යයෙන්. හැබැයි නන් කරන්ට් ලයබිලිටි නම් ඕකේ ඉතුරු මාස ඒ කියන්නේ ඉතුරු මාස 12 ඇතුළත එහෙම නැත්නම් අවුරුද්දක් ඇතුළත දැන් ලයබිලිටි කොටස් දෙකයි නන් කරන්ට්. දැන් ඉතුරු මාස 12 ඇතුළත ගෙවන මේ මුදල කරන්ට් ඉතුරු මාස 12න් පස්සේ ගෙවන ටික නන් කරන්ට්. අන්න එහෙම වර්ග කරලා දාන්න ඕනේ. මෙතන ඒවට අදාළ ප්‍රමාණවත් තොරතුරු දීලා නැහැ. ඒ නිසා මේක මේ අරක පෙන්නුවත් ඇති ඕන්නම් මිලියන 4 ලයබිලිටිස් යටතේ පෙන්වන්න අවුලක් නැහැ. ඊට පස්සේ අහලා තියෙනවා ස්පෙસિෆික් බරෝවින්ස් වලදී අනිවාර්යයෙන්ම පොලිය කැපිටලයිස් කරනවාද? ඔව් අනිවාර්යයෙන්ම කැපිටලයිස් කරන්න ඕනේ. කරන්නේ අර සාධක ඉටු වෙලා නම් විතරයි. මොනවද සාධක අපි දැන් කතා මම මේක ස්ටොප් කරන්න මේ වයිට් බෝඩ් එක මම හිතනවා මේක දැන් මේකේ උන ටෝටල් වැලියු එක ගත්තේ මම මේ දෙක එකතු කරලා මෙන්න මේ ටික එකතු කරපුවාම එන්නේ 3280යි නේ. අන්න එහෙම තමයි 3280 ගත්තේ. ඒක මම අර එකපාර එකතු කරලා දැම්මේ 3280. මේ කැපිටලයිස් දැන් ඒක තමයි අපි මෙතන ස්පෙસિෆික් බරෝවින් වලදී කැපිටලයිස් කරනවද නැද්ද? කැපිටලයිසේෂන් කරනවද නැද්ද තීරණය කරන්න තමයි අපි අර නිර්ණායක මේ වෙලාවේ බලාගෙන ආවේ. ඒතර අර කිව්වේ කැපිටලයිසේෂන් කරන්න ඕනේ මොන වෙලාවේද? ඊට පස්සේ මොන වත්කම් වලටද? ඒක සුදුසුකම්ලත් වත්කමක් වෙන්න ඕනේ. ඊට පස්සේ අර සීස් කරන අවස්ථාවක් වෙන්න ඕනේ. අනිවාර්යයෙන් කැපිටලයිසේෂන් කරන්න දාන නිර්ණායක තමයි වෙන්නේ. ඒ නිර්ණායක ඉටු වෙනවා නම් අනිවාර්යයෙන්ම කැපිටලයිස් කරන්නම ඕනේ. මිලියන් 4න් 2.5ක් ඇසෙට් වුණාම ඉතුරු 1.5. මෙතන 2.5ක් ඉන්කර්ඩ් කරා කියලා තියෙනවා.
ඔව් මේ බෑන්ක් මේක හැබැයි මෙහෙමයි. දැන් මෙයාලා අපිට කියලා නෑ ලෝන් එක කීයක්ද කියලා. ලෝන් එක ගෙව්වද නැද්ද කියලා. ඒකයි මම හිතනවා ලෝන් එක මේ ගැන කන්සිඩර් කරේ නැත්තේ ෆයිනෑන්ෂල් ක්වෙස්චන් එකේ. දැන් ලෝන් එක අපි ගෙව්වද නැද්ද කියලා දන්නවද තාම? නෑනේ. ලෝන් එක සමහර විට ඒ කියන්නේ ලෝන් එකේ අවුරුද්දට අදාළ වාරිකය 2023 31කට අදාළ වාරිකය ගෙවලා තියෙන්නත් පුළුවන් නොතිබිලා තියෙන්නත් පුළුවන්. දැන් මම ණයක් ගත්ත 2,50,000 මේ ණයක් ගත්ත ලක්ෂ 4 මේ මිලියන 4ක. හැබැයි මම ඕක මේ මිලියන 4 ණයක් ගත්තට මිලියන 2.5 වියදම් කරාට බැංකුවට ගෙව්වද නැද්ද දන්නේ නෑනේ මං තාම. ඒ නිසා බැංකුවට ගෙව්වා නම් 2.5ක් තමයි 1.5 වක්කීම් වෙන්නේ. එහෙම නැත්තම් මිලියන 4ම වක්කීම්. මිලියන 4 මිලියනය නම් ගෙවලා තියෙන්නේ මිලියන 3ක් වක්කීම්. අන්න ඒ විදිහට ගන්න ඕනේ. ඔව් අර එච්චර දුරට එහෙම හිතන්න ඕනේ නෑ මේ මොකද මෙතන තොරතුරු තියෙනවනම් දැන් ලෝන් එක මෙච්චරයි ලෝන් එකෙන් මෙච්චරක් ගෙව්වා ලබන අවුරුද්දේ ගෙවන්න ඕනේ මෙච්චරයි අහන් ඒ වගේ තොරතුරු දීලා තියෙනවනම් දාන්න පුළුවන් මෙතන ලෝන් එක දාන්න පුළුවන් ප්‍රමාණවත් තොරතුරු නෑ මිලියන 4ම මොකද ගෙව්වා කීයක්ද කියලා කියන්නේ නෑනේ කීයක්වත් ගෙවලා නැත්තම් මිලියන 4ම ගෙව්වා නම් ඒ ගෙව් ප්‍රමාණය අඩු කරලා ඊටු ටික තමයි මිලියන 4 වෙන්නේ ලෝන් එක ගත්ත දවසේ දිස්ත්‍ර සටහන මොකක්ද අහලා තියෙන්නේ. ලෝන් එක ගත්ත දවසේ දිස්ත්‍ර සටහන මුදල් හම්බ වෙනවනේ. එහෙනම් මුදල් ගිණුම හර බැංකු ණය නම් ගත්තේ බැංකු ණය ගිණුම බැරයි. මිලියන 4ක්. හරි. ඊට පස්සේ හරි. තව මොනවා හරි එහෙම අහගන්න තිබ්බොත් අවුලක් නැහැ. මේ chat එක දාන්න නැත්නම් unmute කරලා දාන්න අවුලක් නැහැ. ඊට පස්සේ තව උදාහරණයක් තියෙනවා. මේක ටිකක් වෙනස් උදාහරණයක් අර වගේම. මේකේ කියනවා Charmer PLC borrowed 1.5 million worth of loan for a bank with the interest rate of 10 million. මම මේකේ තියෙන තොරතුරු ටික Excel එකක් දාගෙන යන්නම් මේ එතකොට ලේසියි. මං හිතනවා මේ Excel එකක් පේනවා ඇති කියලා. පේන්නේ නැත්නම් මේ chat එකක් දාලා කියන්න. ඒතකොට මේකේ කියන්නේ borrowed loan එක. loan එක එහෙනම් කීයද 1.5 million. එහෙනම් loan මම රුපියල් 1000 loan 1500. පේන්නේ ඉන්න බලන්න. දැන් පේනව නේද? Excel sheet එක පේනවද කියලා කියන්න. හරි. හරි ඕන් එහෙනම් මම මේ කියවන ගමන් මේකේ තියෙන තොරතුරු ටිකක් ටක් ගාලා දානවා. ලෝන් එක 1500යි. මේ දැන් මම ෂෙයා කරලා තියෙන මේ ගාණක් පේනවද? දෙකම පේනව නේද මාරු කරපුවාම එහෙම. ගාණක් පේනවද කියලා කියන්න බලන්න. දැන් ගාණ ෂෙයා කරලා තියෙන්නේ මම. හරි. 1500ක් අරන් තියෙනවා. ඉන්ටරස්ට් රේට් එක. එහෙනම් රේට් එක කීයද 100ට රේට් එක 100ට 10යි. මම මේක at 10% කියලා දාන්නම් 100ට 10යි. ඊට පස්සේ කියනවා ඊට පස්සේ කියනවා මම මේ දෙකම ෂෙයා කරා නම් නැත්නම් අර මේ ගාණ නැති අය ඉන්නවද දන්නේ නැහැ නිසා ඊට පස්සේ කියනවා construct 110 equal to effective interest rate එක effective interest rate එකට සමානයි. මොකද මේක දීලා තියෙන අපි අර කතා කර ඉස්සෙල්ලාම මේ effective interest rate එකට අදාළ පොලිය අපි පොලිය ගන්න ඕනේ effective interest rate එක කියලා. අන්න ඒ නිසායි ඔතන දීලා තියෙන්නේ. on 2019 4යි එක තමයි අරන් තියෙන්නේ. to construct a manufacturing plant. එහෙනම් මේවා to construct a manufacturing plant. එහෙනම් මේ loan එක අරන් තියෙන්නේ මේ manufacturing plant එක හදන්නමයි. එහෙනම් මේක ස්පෙસિෆික් borrowing එකක්. අන්න ඒක තේරෙන්න ඕනේ. මේ වචන කෙලින්ම කියන්නේ වචන කොයි වෙලාවක් ගානේ මේක ස්පෙસિෆික් borrowing එකක් මේක ජෙනරල් borrowing එකක් කියලා. ඒක අර තොරතුරු අනුව පද අනුව අපි හොයාගන්න ඕනේ. ඊට පස්සේ කියන the company utilize 500 borrowing money to building a special machine. ආයෙත් මේකට machine එකක් හදන්න මේක 10% මේක මැෂින් එකක් හදන්න අපි මැෂින් එකකට 500ක් වියදම් කරලා තියෙනවලු. ඊට පස්සේ කියනවා from borrow from special machine. So the company deposit remaining amount. ඒ කියන්නේ මේ ඉතුරු ලක්ෂය මේ 500ක් වියදම් කළා ඉතුරු ලක්ෂය bank yielding
6% per annum. එහෙනම් ඉතුරු 100 ඉන්වෙස්ට් කරලා තියෙනවා. ඉතුරු 100 ඉන්වෙස්ට් කරලා තියෙනවා. ඊට පස්සේ කියනවා the entire amount deposit was withdrawn and paid to contractor on 2019 දෙසැම්බර් 31. 2019 දෙසැම්බර් 31 එහෙනම් දැන් අපි ණය ගත්තේ කවද්ද? ණය ගත්තේ 2019 4/1. දිනත් හරියට බලන්න 2019 4/1යි ගත්තේ අපි. එහෙනම් අපි මේක 2019 මම 100ද දැන් මේ 1000ක් ඉන්වෙස්ට්මන්ට් එක මේක. හොඳ ඉන්ටරස්ට් නෙවෙයි ඉන්වෙස්ට්මන්ට් එක. ඊට පස්සේ entire amount deposit was withdrawn and paid to a contractor 2019 දෙසැම්බර් 31 වෙනිදා අරගෙන. ඒ කියන්නේ මාස කීයක් තිබිලාද? මාස 9ක් නේද? හරි. And pay to contractor on මේ දවසේ ඊට පස්සේ contraction when the construction was completed and ready for use. එහෙනම් මේක භාවිතා කළ හැකි තත්ත්වයට පත් වෙලා තියෙන කවද්ද? 2019 12/31නේ. එහෙනම් අපි කැපිටලයිසේෂන් කිරීම පටන් ගන්න ඕන කවද්ද මෙතන? මට මේක පටන් ගන්න දවසේ අවසාන දවසේ දාන්න බටක් ගාලා. ඊට පස්සේ මෙතන ඉතුරු ටිකක් මම කියලා ඉන්න. The company repaid the loan. loan එක ගෙව්වේ 2020 මේ මාර්තු 31 වෙනිදා. කාලච්ඡේදය අවසාන දවසේ. Manufacturing plant was available for use in the business from 2024 ඉඳන් තමයි භාවිතා කළ හැකි තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. හරිද? එහෙනම් දැන් මේක අපි බැලුවොත් එහෙම. දැන් කතාව තේරුණා ඇති කියලා හිතනවා. අපි මිලියන 1500ක් ගත්තා. ඒකෙන් 500ක් මැෂින් එකක් වෙනුවෙන් වියදම් කරා. ඉතුරු ටික මේ ඉන්වෙස්ට් කරා. මේක ඉන්වෙස්ට් කරේ 106 අනුපාතය යටතේ. ඔන්න ඔය ටික තමයි තොරතුරු දීලා තියෙන්නේ. හරිද? එහෙනම් අපි ඉස්සෙල්ලාම බලමු මේකේ ෆයිනෑන්ස් කොස්ට් එක කීයක් දෙන්න කියලා. මේක ගත්තොත් දැන් මේ 1500 10 ගානේ මෙතන ඉන්ට්‍රස්ට් එක අපි කොච්චරක්ද ගෙවන්නේ? කැපිටල් කරන ප්‍රමාණයයි වියදම් ප්‍රමාණය අපි පස්සේ බලමු. ඉස්සෙල්ලා බලන්න 150ක් ගෙවන්න ඕනේ. 1500ට 100ට 10 ගානේ කීයක් ගෙවන්න ඕනේ? 100ට 10 ගානේ අපි මේ කොච්චර කාලයක්ද? කාලය බලන්න. දැන් මේක අවුරුද්දකනේ. එහෙනම් අවුරුද්දට 110ක් කියන්නේ ඔච්චරක්. නේද? හැබැයි මේ 150 අවුරුද්දට. හැබැයි මේක මට කියන්න කියවලා කන්ස්ට්‍රක්ෂන් එක පටන් ගන්න ඕනේ. සෝරි නැත්නම් කැපිටලයිසේෂන් කරන්න පටන් ගන්න ඕනේ දවසයි කැපිටලයිසේෂන් කිරීම අවසන් කරන දවසක් තියෙනවා නම් ඒ දවසයි. එහෙම නැත්නම් කොච්චර කාලයකටද කැපිටලයිසේෂන් කරන්න ඕනේ. ටක් ගාලා කියන්න බලන්න තේරුණා නම් මේ විස්තරත් එක්ක. වන්නිය කියලා තියෙනවා 2019 4/1 ඉඳන් 2019 12/31 වෙනකන් කියලා තියෙනවා. තව කීප දෙනෙක් කියන්න බලන්න නිකන් තේරුණාද කියලා බලන්න. 19 තවත් එකක් තියෙනවා 19 4/1 ඉඳන් 20 වෙනකන් 9 month. හරි. ගොඩක් අය කියලා තියෙනවා හරි උත්තරේ මේ වැරදිකුත් කියද මේක හොඳට බලන්න. අපි ඉදි කරන්නේ මොකද්ද මෙතන? ඉදි කරන්නේ මැෂින් එකක්. හරිද? එහෙනම් මේ ඉදි කරපු මැෂින් එකට ලෝන් එක ගත්තේ කවද්ද? මෙන්න මේ 2019 4/1. එහෙනම් කැපිටලයිසේෂන් කරන්න පටන් ගන්න ඕනේ කමෙන්ස්මන්ට් ඩේට් එක තමයි මෙතන. මොකද ලෝන් එක ගත්තා, කන්ස්ට්‍රක්ෂන් කරන්න පටන් ගත්තා. ඒ නිසා අපිට මේක පටන් ආරම්භ කමෙන්ස්මන්ට් ඩේට් එක විදිහට දාන්න පුළුවන්. ඊට පස්සේ හැබැයි මෙතන කියන මේ 1 2 3 4 4th වෙනි 4 වෙනි පොයින්ට් එක බලන්න. ඒකේ කියනවා 2019 12/31
ඒ කියන්නේ when construction was completed and ready to for use. ඒ කියන්නේ construction එක හදලා ඉවර වෙලා. ඒ කියන්නේ මොකද්ද අපි හදා හදා හිටියේ මැෂින් එකක් නේද? ඔව් මැෂින් එකක්නේ. එහෙනම් මැෂින් එක හදලා ඉවරයි 2019 මේ 2019 12/31 වෙනිදා. ඒ නිසා අපිට එදා සීස් කරන්න වෙනවා. නවත්තන්න වෙනවා. එහෙනම් අපිට මාස කීයක්ද තිබිලා තියෙන්නේ? හරියට මාස 9ක්. එහෙනම් මාස 9යි තිබිලා තියෙන්නේ. එහෙනම් මේ ඉන්ටරෙස්ට් එකෙන් අපිට කැපිටලයිසේෂන් කරන්න මේ ඉන්ටරෙස්ට් එක මේ තමයි ටෝටල් ඉන්ටරෙස්ට් එක. මේ ටෝටල්. ඔයාලා ලියන්න මම ඔක්කොම ටයිප් කරන්නේ නැහැ. හොඳද? මේ ටෝටල් ඉන්ටරෙස්ට් එක මේකෙන් දැන් අපි හොයන්න යන කැපිටලයිස් කරන්න පුළුවන් ප්‍රමාණය. ඒතර කැපිටලයිසේෂන් කරන්න පුළුවන් ප්‍රමාණය කැපි කැපි කැපිටලයිසේෂන් කරන්න ඕන ප්‍රමාණය හොයනකොට අපි බලනවා ඉන්ටරෙස්ට් එක. ඉන්ටරෙස්ට් පේමන්ට් එක. ඉන්ටරෙස්ට් පේමන්ට් එක කීයද? ඉන්ටරෙස්ට් පේමන්ට් එක වෙන්න ඕනේ අපි 150ක් ගෙවුවේ 150 ගෙවුවේ කොච්චර කාලයකටද? අවුරුද්දකට. හැබැයි අපි මේ කැපිටලයිසේෂන් කරන්න පුළුවන් මාස 9කට. එහෙනම් මේක 9ෙන් ගුණ කරලා 12 නැත්නම් 12න් 9ක්. එහෙම නැත්නම් 4ෙන් 3ක් ගන්න ඕනේ. එතකොට එනවා 112.5 මේ මම රුපියල් 1000 වලින් හදන්නේ. හොඳද? හැබැයි මෙතන කැපිටලයිසේෂන් කරන මේ එක්ස්පෙන්ස් එක 112.5කුත් නෙවෙයි. මේකට අපිට ඉන්ටරෙස්ට් ඉන්කම් එකක් තියෙනවා. එහෙනම් ඒක අඩු කරන්න ඕනේ. අඩු කරන්න ඕනේ ඉන්ටරෙස්ට් ඉන්කම් එක. ඉන්ටරෙස්ට් ඉන්කම් එක. හරිද? ඉන්ටරෙස්ට් ඉන්කම් එක කීයද? අපි ඩිපොසිට් කරේ 2020 ඩිපොසිට් කරේ කවද්ද ඒක? 1000ක් remaining bank for the 2012 deposit was withdrawn and paid to contractor. එහෙනම් contractorට ගෙවලා තියෙන්නේ මෙදා ඩිපොසිට් කරපු දවස මාස 9ක්ද? ඔව් විශේෂයෙන් කියලා නෑ නේද? මාස 9ක් වෙන්න ඕනේ එහෙම වුණොත් ඒකත්. ඔව් සේම් ඩේට් හරි. මාස 9ක්. එහෙනම් අපි ඉන්වෙස්ට් කරලා තියෙන මාස 9කට. එහෙනම් මාස 9කට ඉන්වෙස්ට්මන්ට් එක කීයද? ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එක ගන්න පුළුවන් අපිට මාස 9කට. කොහොමද ගන්නෙ? ඉන්වෙස්ට් කරා අපි 1000ක්. ඒකට 100ට 6 ගානේ. ඒ 106ක් ඉන්නේ අවුරුද්දටනේ. එහෙනම් ඒක 9 බෙදීම 12. එතකොට 45ක් දෙන්නේ. 45ක්ද 67.5ක් කියන එකක් තියෙනවා. 45 හරි නේද? බලමු. 1000ක් ඉන්වෙස්ට් කරා 100ට 6 අනුපාතය යටතේ මාස 9යි. හිතන්නේ හරි. හරි. එහෙනම් මේ ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එක මේක අඩු කරන්න ඕනේ. දැන් මම මේක ඍණ විදියට දාන්නම්. මේක අඩු කරපුවාම එහෙනම් අපේ බරෝවින් කොස්ට් එක එන්න ඕනේ මෙන්න මේ ප්‍රමාණය. 67.5 හරි. ටෝටල් එක සුද්ධ ගාණ 67.5ක් විතර ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි දැන් ඊට පස්සේ ඕක තමයි බරෝවින් කොස්ට් එක. ඊට පස්සේ අපි අහන ඒතර බරෝවින් කොස්ට් එක අහලා තියෙනවා. ඊට පස්සේ දැන් එහෙනම් මේක තමයි බරෝවින් කොස්ට් එක. එහෙනම් අපේ ටෝටල් එක ණය කීයද? මෙච්චරයි. එහෙනම් මේ 1500න් හොඳට බලන්න මම මේක මෙතෙන්ට ගන්නවා. මේ පළවෙනි එක ටිකක් ඉඳලා ටිකක් මම ඔක්කොම ටයිප් කරලා දාන්න නැත්නම් ඊට පස්සේ ඔක්කොම ටයිප් කරන්න නෑ මම හදපු එකක් පෙන්නන්නම්. ඉන්ට්‍රස්ට් එක දැන් පළවෙනි එක මේක ගත්තොත් එහෙම මේ 150න් කැපිටලයිස් කරා අපි කොච්චරද? 67.5. එහෙනම් ඉතුරු ටික තමයි අපි මේ
ඉතුරු ටික මොකද කරන්න කාලච්ඡේදයේ වියදම expense. expense විදියට දාන්න ඕනේ මේක ඉතුරු ටික. කීයද 82.5ක්ද මං එන්නේ. හරි නේද? නෑ සෝරි 82.5 නේ මේකේ 112.5 අඩු කරන්න සෝරි 112.5 මොකද මේක අර මේක අඩු කරාට පස්සේ මේකෙන් කැප් ඉන්ට්‍රස්ට් පේමන්ට් එකක් විදිහට ගත්ත 112.5 එන 112.5යි අඩු කරන්න ඕනේ. එතකොට එන්නේ 37.5. 37.5. හරි නේද? මේක ගත්ත හැටි තේරෙනවද? මෙතන දැන් මේකනේ ඉන්ට්‍රස්ට් පේමන්ට් එක. එහෙනම් ඉන්ට්‍රස්ට් පේමන්ට් එකේ 150යි 112.5ක් අඩු කරා. මේක දැන් ගිණුම හැදුවොත් එහෙමනේ මෙහෙම. හොඳද මම ඒක අර ගිණුමන චුට්ටක් වෙනස් කරලා ටක් ගාලා දාලා පෙන්නන්නම්. ඒක මේ තේරෙන්නවා ඒතකොට තේරෙයි ටිකක්. මම මේකේ මේ ගිණුමෙම ටයිප් කරන්න මේ යට කෑල්ලේ මේ ඇසෙට් account එක විතරක්. දැන් ඇසෙට් එකේ ගාණ අපි මේ අපිට කියලා තිබුණා 500ක්. එහෙනම් මැෂින් එකේ ගාණ 500යි. හරිද? ඊට පස්සේ මේකෙන් අපි කැපිටලයිස් කරා ඉන්ට්‍රස්ට් පේ කරා කියමුකෝ. පේ කරා නම් කෑෂ් බැර. පේ කරේ නැතුව ගෙවන්න ඕන නම් මේ ලයිබිලිටි account එක බැර වෙලා මෙතෙන් හර වෙනවා කීයක්ද 112.5 කාලච්ඡේදයට අදාළ 112.5 112.5 112 sorry 112.5 හරිද ඊට පස්සේ දැන් මොකද අපිට ඉන්ට්‍රස්ට් ඉන්කම් එකක් ආවනේ ඉන්ට්‍රස්ට් ඉන්කම් එනකොට වෙනදා මොකද කරන්නේ මුදල් ගිණුම දැන් ඉන්ට්‍රස්ට් ඉන්කම් අපිට මුදලින් ලැබුණා කියලා මුදල් ගිණුම හර වෙනත් ආදායම් බැර කරේ වෙනද ඔයා මෙතන වෙනත් ආදායම් බැර කරන්නේ ඔයා මෙතන බැර කරනවා මේ බිල්ඩින් එක ගිණුමට ඒක බිල්ඩින් නන්නේ මෙතන මැෂින් නම් මැෂින් ගිණුම මේ උඩ කෑල්ල හිතන්න එපා යට කෑල්ල ගන්න එහෙනම් එතකොට අපිට ඉන්ට්‍රස්ට් එක ආවා මේ කීයක්ද 45 එහෙනම් 45 එහෙනම් මේක තුලනය කරලා බලන්න මේක තුලනය කරපුවා ටෝටල් amount එක එනවා. තුලනය කරන ටෝටල් එක එයි 567.5ක්. මේක තුලනය කරමු 567.5කේ බලන්න හදලා. මේ පැත්තෙන් එනවා එකතුව මේ පැත්තෙන් එකතුව එනවා 6යි 6 1 2.5 ඒකෙන් 45ක් අඩු කරපුවා මේ ගාන එයි. ඔය ගානේ ඒක ආවේ හැටි දැන් බලන්න මේ 500 මොකක්ද අපේ මේ 500ට එකතු වුණා නේද අර බරෝවින් කොස්ට් ටික මම දැන් මේක නවත්තන්න 45 ඩබල් එන්ට්‍රි එක 45 ඩබල් එන්ට්‍රි එක තමයි කෑෂ් account එක ඉන්ට්‍රස්ට් පොලිය මුදලින් ලැබුණා නම් කෑෂ් account එක අර ලැබුණ නැත්නම් ලැබිය යුතු පොලි ආදායම් ගිණුම හර බැර වෙනවා වෙනත් ආදායම් වෙනුවට මෙතන බැර වෙන්නේ මැෂින් ගිණුම මැෂින් කියන ගිණුමට බැර වෙනවා මේවා නෑ මේවා අර කලින් ගානේ මැෂින් කියන ගිණුමට බැර වෙනවා මේක මැෂින් කියලා හිතන්න මැෂින් ගිණුම සෝරි ඔය විදිහට මැෂින් ගිණුමට තමයි බැර මැෂින් ගිණුම බැර කෑෂ් වලින් ලැබුණා නම් මුදල් ගිණුම හර ලැබිය යුතුයි නම් ලැබිය යුතු පොලි ආදායම් ගිණුම හර මේ මැෂින් මම තමයි ගිණුම් ගත කිරීම වෙන්නේ එතකොට හරි එතකොට දැන් මෙහෙමනේ ආවේ එහෙනම් දැන් අපේ මේකේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ උද්ෘතයක් ඇහුවොත් එහෙම SO statement of financial position එකේ අපිට දාන්න පුළුවන් මැෂින් කියලා නැත්තම් මැෂින්ද ප්ලාන්ට් මට ගච්ච ගන්න කොහමද ඇසෙට් එකේ නම කොහොමද ගන්නෙ අපි 500ක් වියදම් දැරුවා ඒකට එකතු කරනවා මේ 67.5 67.5 ඔයාලට අර ගිණුම තුලනය කරත් ඒකම තමයි ආවේ එතකොට මැෂින් කියලා එන 567.5 මේකේ අර ලෝන් amount එක ගෙව් ප්‍රමාණය ගැන මොකුත් විස්තර තිබුණේ නැහැ මම හිතන්නේ ලෝන් එක මෙතන ගෙවලා තියෙනවානේ ලෝන් එක ගෙවලා තියෙන අවුලක් නැහැ කොහොමද ලෝන් එක ගෙව්වා කියලා තියෙනවා එහෙනම් ලෝන් එකක් ඇත්තෙම නැහැ ඊට පස්සේ
ඊට පස්සේ මේක මේ මොකේද මේ ඉන්කම් ස්ටේට්මන්ට් එකේ දැන් මේ 115 ඉන්කම් ස්ටේට්මන්ට් එකේ මේ 150න් 112.5ක් අපි කැපිටලයිස් කරා. ඉතුරු 37.5 වියදම්. එහෙනම් ඒක මූල්‍ය වියදම් වල ෆයිනෑන්ස් කොස්ට් එක යටතේ දාන්න පුළුවන් ඒ 137.5. මං හිතනවා තේරෙන්නේ නැති කියලා. මේ පළවෙනි ගාන නිසා තේරෙන්නේ නැති එක ඕනනම් දාන්න. අහලා තියෙන 1000 බිල්ඩින් account එකට එන්නේ නැද්ද? මොකක්ද මේ 1000 තිබුණේ? Construction manufacturing plant. The company deposit remaining amount in the bank yielding 600. 1000 කියන්නේ ඒතර අපි අර ඉන්වෙස්ට් කරපු ප්‍රමාණය. මෙතන කියන the entire amount deposit. හරි ඒක සෝරි ඒක ගෙවලා තියෙන entire deposit එක 1000 ඒක ගෙවලා තියෙන්නේ මේ මෙයාටනේ. ණයට නෙමෙයි ගෙවලා තියෙන්නේ කාටද මේ කාටද මේ කොන්ට්‍රැක්ටර් ගෙවලා තියෙනවා. අරගෙන කොන්ට්‍රැක්ටර් ගෙවලා තියෙනවා. ඊට පස්සේ මේ 1000 බිල්ඩින් account එකට එන්නේ නැහැ. දැන් ලෝන් account එකක් අපි නිකන් ලෝන් account එකක් මම හදන්නම්කෝ. මේක ලෝන් account එක කියලා හිතන්න. මට අර ගිණුම අදින්න වෙලා යන නිසා මම දන්නේ මේක ලෝන් කියලා හිතන්න හොඳද? ඒතර මේක ලෝන් නම් මේක ලෝන් එක ගත්තේ කවද්ද? ලෝන් එක ගද්දි මොකද වෙන්නේ? කෑෂ් ගිණුම හර ලෝන් ගිණුම බැර කවද්ද? 2019 19 4 එක වගේ මට මතක 19 4යි 1 කීයද වටිනාකම ගත්තේ අපි 1.5 1500ක් ගත්තා. හරිද? ඊට පස්සේ ඒක හර වුණේ කොහටද? ඒක හර වෙනවා කෑෂ් account එකට. මම කෑෂ් account එකකුත් අඳින්නම්. කෑෂ් account එකට හර වෙනවා කොච්චරද? මේ ලෝන් කියලා මම හිතලා දැම්මේ ඒක තේරෙන්නේ නැත්නම් අවුලන්නේ අපි ආදම පළවෙනි ගාන 1500. හරිද? දැන් ඊට පස්සේ මොකද කරේ? මේකෙන් මේ 1000ක් ගෙව්වා මැෂින් වලට නේද? මැෂින් මට මතක හැටියට මැෂින් වලට ගෙව්වා 1000. තව කීයක් ඉතුරුද? සෝරි මැෂින් වලට ගෙව්වා 500ක්. මැෂින් වලට ගෙව්වා 500. තව 1000ක් ඉතුරුනේ. ඒ 1000 මොකද කරේ? ඩිපොසිට් එකක් දැම්මා. එහෙනම් අපි ෆික්ස් ඩිපොසිට් හරි නැත්නම් ඉන්වෙස්ට්මන්ට් ෆික්ස් ඩිපොසිට් එකක් කියලා මම නිකන් හිතන්නම්. ෆික්ස් ඩිපොසිට් කියලා එහෙනම් නැත්නම් ඉන්වෙස්ට්මන්ට් කියලා ඒ 1000 බෑර. ඊට පස්සේ මොකද වුනේ? ෆික්ස් ඩිපොසිට් එහෙනම් ෆික්ස් ඩිපොසිට් කියලා ඉන්කම් එකකට හර වෙනවනේ. එහෙනම් ඒක හර වුණා මේක බැර වුණා. ඊට පස්සේ මොකද වුනේ? ෆික්ස් ඩිපොසිට් ගිණුම බැර වුණා. ඒ සල්ලි අරගෙන කාටද දුන්නේ? මේ කොන්ට්‍රැක්ටර් මේක ඉදිකිරීම කරන ආයතනයට දුන්නා. හරිනේ. එතකොට ඒ විදිහට යන්නේ. ඒක දාන්න ඕනේ නැහැ කොහොමද ඒක දිස්සරණ යන්නේ? ෆික්ස් ඩිපොසිට් ගිණුම හර ඉස්සෙල්ලාම වුණේ මෙතන මේක බැර ෆික්ස් ඩිපොසිට් ගිණුම හර. ඊට පස්සේ ෆික්ස් ඩිපොසිට් එකේ මුදල් ලැබෙනකොට ඔන්න මුදල් හර කරලා මුදල් ගිණුම හරහා යාට දෙන්නත් පුළුවන් ඒ විදිහට. ඊට පස්සේ මේ ලෝන් amount එකෙන් මොකද කරන්නේ මේ entire loan amount එක ගෙව්වා කියලා කියන්නේ අපිට ගානේ තිබුණා loan amount එක ගෙව්වලු 2020 එහෙනම් මේ 2020 3.31 කීයක්ද අපි ගෙවන්නේ? මට කියන්න කීයක්ද ගෙවන්නේ කියලා. හරියට බලලා. කීයක්ද ගෙවන්නේ අපි? ටක් ගාලා කවුරු හරි කියන්න බලන්න අපි මෙදා දවසේ ගෙවන්නේ කීයක්ද? හැමෝම නිකන් තේරුණාද බලන්න ගෙවන්න.
ලෝන් එකට මතක තියාගන්න. ලෝන් එකට දැන් මෙහෙම ලියන්න පුළුවන්. ඔය දෙපාර රවුලන්නේ 1500යි ඊට පස්සේ තව 1500 විතරක් ගෙවලා මදි දැන් මෙතන. ඒ තව පොලිය 150 ගෙවන්න ඕනේ. ඒතර පොලිය 150 ගෙවන්නත් ඕනේ. ඒතර ඒ පොලිය හැබැයි ඕන්න මෙතෙන් දාලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් පොලිය ඕන්න මේ විකල්පයක්. පොලිය මට මතක හිටියට 150. ඕන්න මෙහෙම කරන්න පුළුවන්. මේ පොලිය මේ දෙකම එකතු කරලා 1650 දාලා ඊට පස්සේ මේ පැත්තට දානවා. ඒක ඉන්ට්‍රස්ට් එක පොලි ඒ කියන්නේ මොකද හර වෙන්නේ මැෂින් ගිණුමනේ. දැන් මැෂින් ගිණුම හර වුණේ සෝරි මැෂින් ගිණුමට හර වුණා කීයක්ද? මැෂින් ගිණුමට හර වුණා 1112.5 මැසින් කිලෝමට හර වුණා 112.5 මේ ඊට පස්සේ මේ ලාභ ගිණුම ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් එකට හර වුණා මට මතකයි 37.5ක් වෙන්න ඕනේ. ඔව් 37.5 37.5 ඔන්න ඔය විදිහට account එකෙන්. එහෙම නැත්නම් 1500 මේක ඉන්ට්‍රස්ට් ගිණුමක් වෙනම දාගෙන සෙටල් කරන්න පුළුවන්. නැත්නම් මෙහෙම දැම්මත් අවුලක් නැහැ. කොහොම හැදුවත් අවුලක් නැහැ. ඊට පස්සේ ප්‍රශ්න ටිකක් අහලා තියෙනවා. විඩ්‍රෝ කරපු 1000 මැෂින් එකේ වැලියු එකට ඇඩ් කරන්නේ නැත්තේ ඇයි? විඩ්‍රෝ කරපු 1000 එතන චුට්ටක් ඉන්න බං. සෝරි. ඔව් එතන විඩ්‍රෝ කරපු 1000ක් තියෙන්න ඕනේ. මට ඒක අමතක වුණා. 500 විතරයි මම විඩ්‍රෝ කරපු 1000ක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙම. මැෂින් එකට මෙතන එන්න ඕනේ මෙතන ඉස්සල්ලාම 500ක් ගෙව්වා. ඊට පස්සේ ඒ කියන්නේ මේ 500 ගෙව්වේ පටන් ගන්න දවසේ කවද්ද? 19 4යි 1 500ක් ගෙව්වා. තව 1000ක් ගෙව්වා. මේ 19 12යි 31 19 12යි 31 ගෙව්වා තව 1000. ඒ 1000ත් එන්න ඕනේ. ඒක මම නිකන් මම මෙතනින් දාන්නම් 1000 කියලා පෙනින් දාන්න. ඒ 1000ත් එන්න ඕනේ. ඒතකොට මෙතන එන්න ඕනේ 1000 ගාන 1612 මෙතනත් එන්න ඕනේ 1612 මෙතනත් එන්න ඕනේ 1567. ඔන්න ඔය විදිහට තමයි එන්නේ. තේරුණාද ඒක? තේරුම් නැති එක මොනවා හරි තේරෙන එක අහන්න බං ටක් ගාලා. විඩ්‍රෝවල් එක අය කියනවාද කියලා අහලා තියෙනවා. හරි විඩ්‍රෝවල් එක වෙන්නේ මෙහෙමයි. හොඳද? මම මෙතන ෆික්ස් ඩිපොසිට් account එකක් හදන්න. හොඳද? මේ තියෙන්නේ ෆික්ස් ඩිපොසිට් account එක කියලා හිතන්න. මේ ෆික්ස් ඩිපොසිට් account එකට මම 19 4යි 1 මම කෙටියෙන් දාන්න 4 1 කියලා 19 4යි 1 දැම්ම කීයද රුපියල් 1000. එහෙනම් ෆික්ස් ඩිපොසිට් ගිණුම හර වෙනවා 1000. එහෙනම් ෆික්ස් ඩිපොසිට් ගිණුම හර 1000යි මුදල් වලින් ගෙවන්නේ. මුදල් ගිණුම බැර 1000යි. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ අපි මේක ගත්තා ආපහු කවද්ද? ගත්තා 12යි 31 කීයක්ද 1000. එහෙනම් 12යි 31 1000ක් ගත්තා. ඒක ගෙව්ව කාටද? මේතන බැර කොන්ට්‍රැක්ටර්ට හර. කොන්ට්‍රැක්ටර් ගෙව්ව කියන්නේ මේ මැෂින් එක වෙනුවෙන් ගෙව්වා. මේ ගිණුම හර. මේක ඉස්සලා එන මේ ඩිපොසිට් කරද්දි මේක බැර ලෝන් ගිණුම හර. ඊට පස්සේ මේක ගද්දි මේක බැර මේක හර. එහෙම නැත්නම් මෙහෙම කරන්න පුළුවන් වුණා.